කිසියම් කම්බියක ප්‍රතිරෝධය 2.4 ඕම්. 2.04 ඕම්. ඊළඟට ගන්නවා ඒකකක දිගක ප්‍රතිරෝධය 8.5 ඕම් මීටරයට. මොකද්ද මේ කියන්නේ? ඒකක දිගක ප්‍රතිරෝධය 8.5 ඕම් මීටරයට. එහෙනම් මේකෙන් කියවෙන්නේ මීටර එකක දිගක ප්‍රතිරෝධය කීයද? 8.5 ඕම් කියලානේ. ඔයගලන්ට මතක ඇති 70යි නිව්ටන් කිලෝග්‍රෑමයට කියලා දුන්නා. බලයේ පාඩමේ. ඒ කියන්නේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සඳහා බලයේ නිව්ටන් 70යි කියන එක. ඒ වගේම තමයි මෙතන. 8.5 ඕම් මීටරයට කියලා දුන්නාම මීටර එකක් සඳහා ප්‍රතිරෝධය ඕම් 8.5ක් වෙනවා. අපෙන් ආන්නේ මෙන්න මේ දෙන්න සම්බන්ධ කරපුවාම සමකයක් තියෙනවා. 2යි 1. සමකය R කියලා ගත්තොත් ඒක ඕම් 2ක් වෙනවා. එහෙනම් ඒ සඳහා අවශ්‍ය කරන කම්බියේ දිග අපි ඒක ගමු L කියලා. එහෙමනම් අවශ්‍ය කම්බියේ දිග L කියලා ගන්න. 1 මීටරයක් සඳහා 8.5යි නම් L දිගක් සඳහා කීයද? 8.5යි L ඕම් වෙනවා. ඒ ගාන හදපු නැති අය රූප සරණ පොඩ්ඩක් අඳ ගන්න. පිටු අංකය 12 ගැටළු අංකය 16. මේ විදිහට 8.5 ඕම් මීටරයට යනු 8.5 ඕම් මීටරයට යනු මීටර එකක දිගක් සඳහා ප්‍රතිරෝධය මීටර එකක දිගක් සඳහා ප්‍රතිරෝධය මීටර එකක දිගක් සඳහා ප්‍රතිරෝධය ඕම් 8.5ක් වන බවය ඕම් 8.5ක් වන බවය ඕම් 8.5ක් වන බවය එනම් බලමු කම්බියේ දිග සිම්පල් L යයි සිතමු. කම්බියේ දිග සිම්පල් L යයි සිතමු. එහෙනම් එම කම්බියේ ප්‍රතිරෝධය ඊගාවට එම කම්බියේ ප්‍රතිරෝධය 8.5 L සිම්පල් L ඕම් වේ. 8.5 සිම්පල් L ඕම් වේ. right එහෙමනම් මීටර එකක් සඳහා 8.5 ඕම් මීටර L සඳහා 8.5 වැඩි කිරීම L ඕම් මේ ආකාරයට තමයි එන්නේ. දැන් බලන්න මේ දෙන්න සමාන්තරගතවනේ තියෙන්නේ. සමාන්තරගතව තියෙනවා නම් කොහොමද අපි සමග ප්‍රතිරෝධය හෙව්වේ? නේද? එකට අගිහිම ගන්නෙ නේ. ප්ලේසින් ගන්න. මෙයාගේ ප්‍රතිරෝධය R1 නම් මෙයාගේ ප්‍රතිරෝධය R2 නම් එක්කෙනෙකුගේ ප්‍රතිරෝධය R1 ඊගාව එක්කෙනාගේ ප්‍රතිරෝධය R2 නම් අපි කරන්නේ මොකද්ද? සමකයේ R සමාන වෙනවා
R1 වැඩි කිරීම R2 බෙදීම R1 එකතු කිරීම R2. එහෙනම් සමකය කීයක්ද දීලා දෙන්නේ? 2යි. R1 කියන්නේ 2.04. වැඩි කිරීම. R2 කියන්නේ මෙතන මෙයාගේ ප්‍රතිරෝධය R2 නම් R2 වෙන්නේ කීයක්ද? 8.5යි. 8.5යි. එහෙනම් R1 කියන්නේ 2.04 ධන 8.5යි. හරස් කුණ්ඩෙන් වැඩි වෙනවා. දේවාරයක් 2.04 ධන 8.5L සමාන වෙනවා 2.04 වැඩි කිරීම 8.5L. එයි සුළු කරන්නයි තියෙන්නේ. දේවරක් 4 8යි. දේවරක් බිංදුව බිංදුව. දේවරක් 2 4. ධන. දේවරක් 5 10න් බිංදුව ලිව්වා ඉතිරි 1ක්. දේවරක් 8 16යි 17යි දශම ස්ථාන 1යි 17යි සමානයි. 8.5 වැඩි කරන්න ඕනේ 2.04. පැන් එකක් ගන්නම් අතර නැත්තම් මේක අමාරුයි වැඩි. දෙකයි දශම 0.4 වැඩි කිරීම 8.5 17.34. එතන මේ 17 එහාට යනවා. එතකොට 4.08 සමාන වෙනවා 17.34න් 17ක් දීපුවාම 0.34යි. මේ 17 එහාට යනවා. එතකොට ඉන්න 17 වෙනවා. දැන් 17.34න් අඩු කරනවා 17ක්. එතකොට එනවා 0.34. එහෙනම් L ලාගේ එනවා 4.08 බෙදීම 0.34. L ලාගේ එනවා 4.08 බෙදීම 0.34. 12යි මීටර. මීටර 12ක්. ගාන හදපු අය ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඒගොල්ලන්ට හොඳට සිද්ධාන්ත අවබෝධ වෙලයි තියෙන්නේ. හදපු නැති අය හදාගන්න. මෙහෙ වහිනව හොඳටම පට්ට සීතලයි. පැහැදිලිව ලියාගන්න ගාන හදපු නැති අය. අපි ඊළඟට එන්නේ සරල පරිපථ ආශ්‍රිත ගණනය කිරීම වල. ඒකේ 17 වෙනි ගාන කරාද කියලා පොඩ්ඩක් දාන්නකෝ. ගල ගොඩ මට දාන්න group class එකේ link එක එන්නේ නැති අය මේ මට WhatsApp message එකක් දාන්න මම ඒතර group එකට add කරන්නම්. 17 ගාන කරා නේද? right. 18 වෙනි ගාන 18 වෙනි ගාන
උත්තර දානවා 18 19 20. කරන්න තියෙනවනේ. හරි හරි. දී ඇති පරිපතේ V1 හා V2 විභවාන්තර සොයන්න කියලා කියනවා. හරි මම මේ මාසේ ටියුට් එකට ඔයගොල්ලන්ට අපි සාමාන්‍ය පන්තියේ කරන්නේ තාපයේ පාඩම. ඔයගොල්ලන්ට ගත්තා රසායන විද්‍යා පාඩම ස්වභාව නිෂ්පාදනය කියන එක. එතකොට ඒ ස්වභාව නිෂ්පාදන පාඩමත් රසායන විද්‍යාවට අයත් වෙන කොටසක්. නිස්සාරණකම ද්විතීක පරිවෘත්තජ රෝමවා තියෙනවා. එතකොට ලබන මාසයේදී ඔයගොල්ලන්ට විභාග ප්‍රශ්න කරන්න කතා කරනවා. අම්මායයි මිගාරයි හිටියා ගිය සතියේ ඉරිදා කරපු පන්තියට. ඒක කරේ 20යි 21 අයට. ඒ දෙන්න රෑ 12 මාර විතර වෙනකල් හිටියා. 12 මාර විතර වෙනකල් හිටියා මේ ඉවරනකල් මීටියා. ඒක අපි ගොඩක් හොඳට කරා. මේ සතියේ මට ඒක කරගන්න බැරි වෙන එකක් තියෙනවා. මොකද ටයිප් කරන්න දුන්නාට තාම ලයිට් නෑ ඒ ටයිප් කරන අයට. අපිට මෙහි ගම් වතුර ඒ ප්‍රවෘත්ති වලටම දකින්න ඇති නාවි පිටියේ සියලුම පාරවල් වල බෝට්ටු යන මට්ටමේ තමයි තිබ්බේ. එන්න මිනිස්සු බඩු අස් කරලා අරෝමව කරලා දැන් ඒව තවම පිළියම් කරගත්තේ නැහැ. මොකද අද දවස් 30න් වහිනවා. අපිටත් එහෙම. අපිත් තවම වතුර නැතිඳා ගෙවල් වලට ආපු මඩ හොදන්න විදියක් නැහැ. මඩ තට්ටු පිටින් ගෙවල් වල තියෙනවා. කොහොමද ඉතින් ගාණක් නැහැ. ඉතින් වැඩි වතුර තිබ්බා කියලා ඉතින් අපි නාන්නේ එහෙමත් නැති හින්දා. හරි එන්න බලන්න 18. මේක 2යි ඕම්. එයාගේ දෙකල විභවාන්තරේ V1. ඊළඟට මෙන්න නෑ මේ දවස්වල නුගවෙල නෙවෙයි ඉන්නේ මේ නාල පිටි නුවර යන එක මේ දවස්වල ටිකක් භයානකයි. ගෙදෙත් මෙහෙට වෙලා ඉන්නකොට පොඩ්ඩක් ඒප් එකේ ඉන්න පුළුවන්. නුවර දැන් කොරෝනා ගුහාවක් බවට පත් වෙලායි තියෙන්නේ. එතන 6යි වෝල්ට්. මේකේ දෙකල විභවාන්තරේ V2. බලන්නකො මෙතන මෙතනින් එන ධාරාව I2 මෙතනින් එනවා I1. මේ සම්පූර්ණ ධාරාවයි. අහන්නේ මොකක්ද? V1 සහ V2 විභවාන්තරයි අහන්නේ. V1 සහ V2 විභවාන්තරයි අහන්නේ. දැන් මේක දිහා හරියටම බැලුවොත් මේක විභව භාජක පරිපථයක් වෙනවා. මේක පොඩ්ඩක් මෙහෙම හරවලා බලන්නකො. මෙතන ඕම් 2යි මෙතන 4යි 12යි තියෙන්නේ. මං මේකේ අහන්නේ ඉස්සල්ලාම V1 V2 ඉඳලා ඕගොල්ලෝ සමහරක් අය ගාන හදලා ඇති. පරිපථයේ ගලන ධාරාව හොයලා V සමානයි IR දාලා හදලා ඇති. හැබැයි ධාරාවන් හොයන්න කින්නේ දෙවෙනියට B සහ C කොටස් වල. එන ඉස්සල්ලාම හොයන්න වෙන්නේ V. V1 සහ V2. දැන් බලන්නකො මෙතන සමකය ගත්තොත් එහෙම 12 වැඩි කිරීම 4. බෙදීම 12 ධන 4. 12 වරක් 4 48යි 12යි 4යි 16යි. 4 වරක් 1යි 4 වරක් 4යි 4 වරක් 1යි 4 වරක් 3. එහෙනම් මේ දෙන්නාගේ සමග ප්‍රතිරෝධය වෙන්නේ කීයද? ඕම් 3යි. දොළොස්වරක් 4 48යි 12යි 4යි 16යි 48 බෙදීම 16 කියන්නේ ඕම් 3යි. මෙතන ඕම් 2යි.
එහෙනම් මේ පරිපථය ඇන්දොත් අපි මෙතන 2යි මෙතන 3යි නෙවෙයි තියෙන්නේ. මේක සම්බන්ධ කරලා තියෙනවා වෝල්ට් 6කට. ඔන්න පරිපථය මම සරල කරා. මෙයාගේ දෙකල විභවාන්තරය V1යි. මෙයාගේ දෙකල විභවාන්තරය V2යි. එහෙනම් සම්පූර්ණ ප්‍රතිරෝධය දැන් කීයද? 3යි 2යි එකතු වුණාම 5යිනේ. 3යි 2යි එකතු වුණාම 5යි. ඒ දෙන්න ශ්‍රේණිගත. එහෙනම් මේ මුළු පද්ධතියේම ප්‍රතිරෝධය 5යි. එහෙනම් ඕම් 5ක් වෙද්දී විභවාන්තරය කීයද වෙලා තියෙන්නේ? 6ක්. ඕම් 5ක් වෙද්දී විභවාන්තරය 6ක්. එහෙනම් 2ක් වෙද්දී කොච්චරක්ද? ඒක තමයි V1. 6 2 12යි. 12 බෙදීම 5. 5 වරක් නම් 2යි. ඉතින් කීයද? 20ට 5 වරක් 4යි. එහෙනම් 2.4යි වෝල්ට්. ඔන්න V1. සම්පූර්ණ විභවාන්තරේ මෙතෙන්ට 2.4ක් යනවා. ඔක්කොම 6යි. එන ඉතිරි ටික V2 වෙන්න ඕන. එහෙනම් V2 කියන්නේ සම්පූර්ණ විභවාන්තරයේ 6යි වෝල්ට් වලින් අඩු කරනවා 2.4යි වෝල්ට්. 6න් 2.4ක් ගියපුවම කීයද? 3.6යි වෝල්ට්. 3.6යි වෝල්ට්. මට දාන්න එපා උත්තරේ දාන්න ගෲප් එකට. ඩිරෙක්ට් දාන්න එපා එවරිවන් දාන්න මෙසේජ් එක. ඔයගොල්ලෝ අතරයි තරංගය ඇති වෙන්න ඕනේ. ඔයගොල්ලෝ හිමායි අතර තරංගයක් ඇති වෙලා වැඩක් නැහැ. ඔයගොල්ලෝ අතරේ තරංගය තියෙන්න නැහැ. ඒ ඉරිසියාව කියන එක නෙමෙයි. ඔයගොල්ලෝ තරංගෙට ගණන් හදන්න ඕනේ. එතකොට හැමෝම කොට යනවා. එහෙනම් ඔන්න මං V1 සහ V2 හෙව්වා. ඔන්න V1 සහ V2 හෙව්වා. හදපු නැති අය. V1 සහ V2 හෙව්වා. මම මේ ක්ලාස් එකේ බලාපොරොත්තු වෙන්නේ පුළුවන් ඉක්මනට සිලබස් එක ඉවර කරගෙන ඊළඟට යනවා ඇඩ්වාන්ස් ක්වෙස්චන්ස්. විභාග ප්‍රශ්න කරනවා ඊට පස්සේ. විභාග ප්‍රශ්න කරලා ඇඩ්වාන්ස් ක්වෙස්චන් තරමක් අමාරු ඒවා කරන්න. එතකොට ඔයගලන්ට SFT වලට ආය අමුතුවෙන් ආයාසයක් ගන්න දෙයක් නැහැ. විභාගෙදී විභාගෙ ලඟ වෙනකොට අනිත් පාඩම් වලට අනිත් විෂයන් වලට වැඩිම බරක් තියන්න පුළුවන්. මොකද මේකේ ඒක අපි කලින්ම තහවුරු කරනවා. B ගන්නේම ගෲප් ක්ලාස් එකට ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලන්ට සාමාන්‍ය පන්තියට සහභාගී වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒකක් තමයි උනෙන්නේ ගෲප් ක්ලාස් එකේ ඉන්නවා. දැන් නිදහසට කරුණු අවශ්‍ය නැහැ දැන් වැඩ කරන්න. ඔන්න V1 සහ V2 හෙව්වා. දැන් I1 සහ I2 ධාරාවන් හොයනවා. මෙතන මම මෙයාත් ලියා ගන්නම් එයා 3.6යි වෝල්ට්. දැන් හොයනවා I1 සහ I2. එහෙනම් I1 හොයන්න මම කරන්නේ මොකද්ද? ඕම් 12ට දානවා V සමානයි IR. 12 ඕම්ට V සමානයි IR. එහෙනම් මෙතන එයාගේ දෙකල රූපාන්තරයක් වෙන්නේ 3.6යි. හොඳට බලන්න මෙතන. මේ දෙකරවර මෙන්න මේ ලක්ෂයේ මේ ලක්ෂයේ රූපාන්තරය තමයි 3.6 කියන්නේ. නැත්නම් මම ගිය සතියේ කිව්වා ඔයගොල්ලන්ට සමාන්තර ගතයි නම් ප්‍රතිරෝධ ඒවා යටත් වෙන්නේ එකම විභවාන්තරයට වෙනස් වෙන්නේ ධාරාව කියලා. එහෙනම් මෙතන V විභවාන්තරය මෙයාගේ සමානයි 3.6යි. මෙයාගේ විභවාන්තරය 2.4යි. I1 කියන්නේ
මෙන්න මෙතන ධාරාව. ඒ කියන්නේ 12 යොම්ට දානවා v සමානයි i. එහෙනම් යාගේ දෙකල රුගාන්තරය 3.6. ධාරාවයි එක. r ලගේ කීයද? 12යි. එහෙනම් i එක කියන්නේ 3.6 බෙදීම 12. i එක කියන්නේ 3.6 බෙදීම 12. බිංදුව දශම 3 බිංදුව දශම 3යි නෙන්නේ. බිංදුව දශම 3යි. ඇම්පියර. i දෙක හොයන්න එහෙනම් දානවා කාටද? 4 ඕම්ට v සමානයි i. එහෙනම් එයාගේ දෙකල විභවාන්තරයත් 3.6ම තමයි. ධාරාව මොකක්ද? i2. r ලගේ කීයද? 4 ඕම්. එම්නම් i2 එනවා 3.6 බෙදීම 4. i2 3.6 බෙදීම 4. බිංදුව දශම 9. එහෙනම් පරිපතේ මුල් ධාරාව කියන්නේ i. ඒකයි මෙයාට v සමානයි ir දාන්න උවමනාවක් නැහැ. හේතුව මෙතනින් එන i කියන ධාරාව තමයි දෙකට බෙදලා i1 සහ i2 විදියට යන්නේ. එහෙනම් මෙතන i වලගේ සමාන වෙනවා 0.3 ඇම්පියර එකතු කිරීම 0.9 ඇම්පියර. ඒ කියන්නේ 1.2 ඇම්පියර. 1.2 ඇම්පියර. මේ දවස්වල ඔයගොල්ලන්ගේ ඊයේ ඔයගොල්ලන්ගේ යාළුවෙකුට පුෂ්පදානේ නිලක්ෂිගේ ගෙදරට පස් කණ්ඩක් කඩා වැටලා ගෙදර සෑහෙන බරපතල හානි. මට දාලා තිබ්බා ෆොටෝ එකක් එක්ක මැසේජ් එකක් මම කතා කරා. පුෂ්පදානේ ඉන්න යාළුවෝ පොඩ්ඩක් කතා බහ කරලා බලන්න. මොකද මිනිස්සුන්ට කරදර වුණාම මේ මිනිස්සු මානසිකව වැටෙනවා. එතකොට අපි කතා කරන වචනයක් ඒ මිනිස්සුන්ගේ මානසිකත්වයේ ඉහළනම් ගන්න උපකාරී වෙනවා. එඳා පුෂ්පදාන ඉන්න අය පොඩ්ඩක් කතා කරන්න යාළුවට. ඒගොල්ලන්ගේ දැන් ගෙදරට සෑහෙන ඩැමේජ් එකක් තියෙනවා. මේ වචනයකින් හරි උදව්වක් වෙන්න බලන්න ඕනේ මිනිස්සු අසරණ වුණා. හරි. එන්න බලන්න 19 වෙනි ගාන. මේක හදපු නැති අය හදාගන්න. ඒ 19ට දාලා දිනවා ඇම්පියර 4ක් කියලා. මෙතන 5යි ඕම්. මෙතන 15යි ඕම්. එහෙනම් සම්පූර්ණ ධාරාව හොයන්න. I කියලා කියන්නේ පරිපතේ ගලන ධාරාව. I කියන්නේ පරිපතේ ගලන ධාරාව. එහෙනම් පරිපතේ ගලන ධාරාව හොයන්න පරිපතේටම v සමානයි ir දාන්න. එහෙනම් අපිට ඕනේ පරිපතේ සමග ප්‍රතිරෝධය. එමන ලියන්න පුළුවන්. පරිපතේටම v සමානයි ir යෙදීමට. පරිපතේටම v සමානයි ir යෙදීමට. මෙයාගේ සමගය ගන්නකො.
දෙන්න සමාන්තරයි. එහෙනම් ගන්නේ කොහමද? 15 වැඩි කිරීම 5 බෙදීම 15 ධන 5. 15 වැඩි කිරීම 5 15යි 5යි 20යි. 5 වරක් 1යි 5 වරක් 4යි. 15 බෙදීම 4යි. එහෙනම් සමගය ආවා 15 බෙදීම 4ක්. දැන් දානවා පරිපථයටම v සමානයි ir. පරිපථයටම v සමානයි ir. සමග ප්‍රතිරෝධය හොයන්න නැතුව හදන්න දෙන්නේ නේ. මම ඒක දැක්කේ නෑ. කමන්න මේ දැන් හදපු විදිහට හදන්නවා. v වලගේ 15 සමානයි ධාරාව i r ලගේ 15 බෙදීම 4. මේ 15ට මේ 15 කැපිලා යනවා i වලගේ 4. සමග ප්‍රතිරෝධය හොයන්න නැතුව ඇදුවොත් එහෙම කොහොමද? මෙන්න මෙයාගේ දෙකලවර විභවාන්තරය කීයද? ඒත් 15මනේ. ඇයි ඒ දෙන්න ශ්‍රේණිගතව තියෙන්නේ? එහෙමනම් මෙතනින් යන ධාරාව මම ගන්නවා I1 කියලා. මෙතනින් යන ධාරාව ගන්නවා I2 කියලා. එහෙනම් සම්පූර්ණ I කියන්නේ I1 ධන I2. I1 ධන I2. දැන් I1 සහ I2 ගන්න පුළුවන් අපිට මේ ආකාරයෙන්. මොකන්ද v සමානයි ir නේ. එහෙනම් I කියන්නේ v බෙදීම. v සමානයි ir වල I කියන්නේ v බෙදීම. එහෙමනම් මෙතන I1 ලියුවොත් එහෙම කොහොමද I1 කියන්නේ එහෙනම්? v විභවාන්තරයේ 15ම තමයි. වෙනස් වෙන්නේ නැහැ. R ලගේ කීයද? 15. නම් 15ට 15 කැපිච්චාම එතන ඇම්පියර් එකක් වෙනවා. I2. විභවාන්තරයේ කීයද? 15. ප්‍රතිරෝධය R කීයද? 5යි. ඒ කියන්නේ 3යි ඇම්පියර්. එහෙනම් I1 කියන්නේ 1යි ඇම්පියර. I2 කියන්නේ 3යි ඇම්පියර. එහෙනම් I කියන්නේ 3යි 1යි 4යි ඇම්පියර. I කියන්නේ 4යි ඇම්පියර. හදපු නැති අය හදාගමු. එන බලන්න ඊගාව ගන්න. බින්දුවේ දශම 1.5 කියලා කමිදු ධනංජය දාලා තියෙනවා. 20 වෙනි එක. දැන් ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ 20 වෙනි ගාන එක්ක සමග ප්‍රතිරෝධය හොයලා හදනවා. එහෙම නැත්නම් සමගිය නැතුවත් හදනවා. මේක නම් සමගිය හොයලා හදන එක ලේසි. පේන විදියට. ඒ පාර අනිත් අය දානවා 1 ඇම්පියර කියලා. මොකක්ද ඒ කතාව? මිගාර 0.1.5. හංසමාලි 1යි. ලහිරු 1යි. අමාය 1යි. දෙගොල්ලක් අතර තරඟයක් යනවා කවුරු හරි යෝගෙන් පරදිනවා. පරදින අය තමන්ගේ වෙන වැරද්ද මේ ගානෙන් හදා ගන්නවා.
ධාරා වහන්නේයි. නෙත්මය දාලා තියෙනවා 1 ඇම්පියර්. තව 20 ගාණක් ඉන්නව පන්තියේ. කොහොනිත් අයගේ උත්තර. අසුන් සචි ඕෂි චරිත් දිල්ෂාන් දිනිති තුලීකා ගීත්මි හංසමාලි හංසමාලන දාලා තිබ්බා ඉරුනි කමිදු ලහිරු යසිත් දයන්ති මාලක මලිඳු මිගාර මිගාරක් දාලා තිබ්බා නෙත්මිනි ඕෂධි උත්තර ආයෙ පාර දානවා ඉරුනි 1යි ගීත්මි 1යි ප්‍රතිභා දිනිති ප්‍රතිභා 1යි දිනිති 0.15 කවුරු හරි දෙකොල්ලකින් එක කොල්ලක් වැරදි right මම මේක දානවා පරිපතේටම v සමානයි අයියා පරිපතේටම v සමානයි අයියාර 10 හරි චුට්ටක් බලන්නකො හැමෝම ඔන්න මෙයාගේ දැන් සමග පෙතරොද හොයන්නයි ලැහැත්ති වෙන්නේ මේ දෙන්න ශ්‍රේණිගතව තියෙන්නේ 8යි 4යි 12යි මෙතන 12යි 6යි තියෙන්නේ සමාන්තරගතව එහෙනම් 12යි 6යි කියන්නේ 12 වරක් 6 72යි 12යි 6යි 18යි ඒ කියන්නේ 4යි මෙන්න මේ 4යි සමාන්තරගතව තියෙන්නේ. එන්නේ 4 බෙදීම 2 කියන්නේ 2. එහෙනම් සමග ප්‍රතිරෝධය 2. ධාරාවයි v වලගේ කීයද 2. එහෙනම් මේ දෙකට මේ දෙක කැපිලා කියපුවම i වලගේ ඇම්පියර 1. i වලගේ ඇම්පියර 1. දැන් 1.5 දාපුවා එලායන්ති සචි ඕ දිනිති මිගාර කවින්ද ධනංජය බලන්න කොතනද Tamanට වැරදුනේ කියලා.
ඒ ඔන්න වරද්දන්න එපා. මෙන්න මෙතනින් ගන්න ධාරාව I වල කියවන්න බලන්න. I වල කියවන්න බලන්න. නැද්ද උත්තරයක්? දාසයයි යෝම් මලින්ද දාලා තිනවා 16ක්. ලහිරු යසිත් 16යි. සචි 16යි. දැන් හැමෝටම 16 නේ ඉන්න මාත් 16 දානවා කියලා එහෙම වැඩ කරන්න එපා. ගාන හදන්න ඔයගොල්ලන්ට එන ගාන දාන්න. තුන් දෙනයි දැම්මේ. තව 25ක් ඉන්නවා. බලන්නකෝ අපිට හොයන්න දෙන්නේ පරිපතේම ගලන ධාරාව. පරිපතේම ගලන ධාරාවනේ බලන්න මෙත් එක්ක මෙතනින් එන ධාරාව පරිපතේ ගලන ධාරාව මෙතනින් එන ධාරාව පරිපතේ ගලන ධාරාව.
එහෙම නොවන තැන්වලදී පරිපතේ ධාරාව වෙනස් වෙනවා. ආයේ මෙතනින් ගලන්නේ පරිපතේ ගලන ධාරාව. මේ කම්බිය 0.5 අමාය. එහෙනම් අපිට දාන්න වෙන්නේ පරිපතයටම v සමානයි ir. පරිපතයටම v සමානයි ir තමයි දාන්නේ. එහෙනම් පරිපතයේම විභවාන්තරය 12යි. i තමයි යහන්නේ. r කියන්නේ එහෙනම් පරිපතයේ සමක ප්‍රතිරෝධය. r කියන්නේ පරිපතයේ සමක ප්‍රතිරෝධය. දැන් බලන්න මෙන්න මේ දෙන්න එකම කම්බියේ දෙන්නේ 6යි 6යි 12යි. 6යි 6යි 12යි. ඊළඟට මේ ප්‍රතිරෝධයෙන් කළා මෙතෙන් මේ 12 දැම්මොත් 12යි 4යි තියෙන්නේ සමාන්තරගතව. එහෙනම් 12 වරක් 4 48යි 12යි 4යි 16. ඒ කියන්නේ 3යි. එහෙනම් මේ සෙට් එකම වෙනුවට දැම්මොත් 3ක් දානවා මෙතෙන්. මම මෙහෙන් ලියන්නම් මේක මෙන්න 12යි වෝල්ට්. එහෙනම් මෙන්න 3යි වෝල්ට්. මෙතන 12ක් තියෙනවා. දැන් බලන්න මේ දෙන්න දෙන්නේ කම්බි දෙකක. එකිනෙකට වෙනස්. එහෙමනම් මෙතන සමාන්තරගතව තියෙන්නේ දෙක බෙදීම දෙක කියන්නේ එකයි. එහෙනම් මෙන්න ඒක දැන්. දැන් බලන්න 3යි 12යි 1යි ශ්‍රේණිගතව 12යි 3යි 15යි 1යි කීයද 16. එහෙනම් මෙන්න මෙයාගේ සමග ප්‍රතිරෝධය 16 කියලා ආපු නැති අය ගාන මරද්දලයි කියන්නේ. එහෙනම් මෙතන R ලගේ 16. R ලගේ 16. එහෙනම් I කියන්නේ 12 බෙදීම 16. 4 වරක් 3යි 4 වරක් 4යි. 4 3 බෙදීම 4යි කියන්නේ 3 කාලයි 0.75 ඇම්පියර්. රුක්ෂාන් දාලා තිනවා. අමාය 0.5යි. 16 ආපුවා ඒ බලන්න කොහෙන් හරි වරද්දලයි තියෙන්නේ. සමග ප්‍රතිරෝධය ගණන් අනිවාර්යෙන් හොදට පුළුවන් වෙන්න ඕනේ. මොකද ධාරා විද්‍යුතේ එක කකුලක් තමයි සමග ප්‍රතිරෝධය කියන්නේ. ඔය කකුල නොන් ටික ගහ ඇවිදින්න අමාරුයි. ඒ හින්දා සමග ප්‍රතිරෝධය හොදට පුළුවන් වෙන්න ඕනේ. right. ඉවර නම් අපි යමු විද්‍යුත් කෝෂයක ක්‍රියාව. right. මොකද්ද විද්‍යුත් කෝෂයක් කියන්නේ? අපි කිව්වොත් ඒක
සරල කෝෂයක් කිව්වොත් ඒත් නිවැරදි. බැටරි කෑල්ලක් සරලවම කිව්වොත් යම්කිසි සන්නායකයක දෙකලවර විද්‍යුත් ගාමක බලයක් උපදවලා ඒ විද්‍යුත් ගාමක බලය පවත්වා ගැනීමට සමත් වෙනවා නම් යම්කිසි උපාංගයක් ඒකට අපි කියනවා විද්‍යුත් කෝෂයක්. බලන්න කෝෂයක් විද්‍යුත් ගාමක බලයක් උපදවා එය පවත්වා ගැනීමට සමත් වේ. එය ආරෝපණ අඩු විභවයක සිට වැඩි විභවයකට තල්ලු කරයි. මම එදා පාඩම පටන් ගද්දිත් උදලින්ම තමයි පටන් ගත්තේ. right මම මේක මකනවා. මෙන්න මේ ආකාරයට. අපි ගත්තොත් එන බැටරි කෑල්ලක් මෙන්න ධනාත්මකේ මෙන්න ඍණාත්මකේ. මෙයා බාහිර පරිපථයකින් සම්බන්ධ කරනවා. හිතන්නකෝ බල්බ් එකට සම්බන්ධ කරනවා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් කෝෂයෙන් ධාරාව එන්නේ ධනාත්මකයෙන් එළියට. ඍණාත්මකේ තුලට තමයි කෝෂය තුලට යන්නේ සාමාන්‍ය අවස්ථාවේ. එහෙම නොවන අවස්ථා තියෙනවා. අපි කර්චොෆ් නියම වලදී ඒක කතා කරා. එතකොට මෙයාගේ මෙතන ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන අඩුවෙන් තියෙනවා. එතකොට මෙයා ඉලෙක්ට්‍රෝන අඩු විභවයක සිට ඉලෙක්ට්‍රෝන අඩු විභවයක සිට ඉලෙක්ට්‍රෝන වැඩි විභවයක් දක්වා තල්ලු කරනවා. එන්නේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මෙහාට. එවනම් මෙන්න මේ දිශාවට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. එතන කෝෂය තුලින් කොහමද? අඩු විභවයේ සිට වැඩි විභවය දක්වා. හැබැයි අපි සන්නායකයේ වෙන් කරලා ගත්තොත් සන්නායකයේ සම්බන්ධ මෙතන ඉලෙක්ට්‍රෝන විභවය මොකද දෙන්නේ? වැඩි. එහෙනම් ඉලෙක්ට්‍රෝන වැඩි විභවයක සිට අඩු විභවයක් දක්වා තමයි සන්නායකයෙන් තල්ලු කරන්නේ. කෝෂයකදී සිද්ධ වෙන්නේ අඩු විභවයක පවතින ඉලෙක්ට්‍රෝන වැඩි විභවයක් දක්වා තල්ලු කරනවා. සන්නායකයේදී වෙන්නේ වැඩි විභවයක පවතින ඉලෙක්ට්‍රෝන අඩු විභවයක් දක්වා ගලාගෙන යනවා. හරියට නිකන් මේ වගේ. මෙතන මෙහෙම ටැංකියක් තියෙනවා. පහලින් තවත් ටැංකියක් තියෙනවා. කෝෂය කරන්නේ හරියට මේ වගේ වැඩක්. මිනිහෙක් වතුර බාල්දියක් කරේ තියාන් ගිහලා මේකට දානවා. සන්නායකයෙන් වෙන්නේ වැඩි වතුර තියෙන තැනින් අඩු වතුර දක්වා වතුර ගලාගෙන යනවා. මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තමයි කෝෂයක සිද්ධ වෙන්නේ. ඒක තමයි දාලා දෙන්නේ. සන්නායකයේ වැඩි විභවයේ සිට අඩු විභවයේ දක්වා තල්ලු කරනවා. කෝෂයේ අඩු විභවයේ සිට වැඩි විභවයේ දක්වා ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා. right යටින් නියමු. කෝෂයක් මගින් කීවෙනි විදිහේ 12 වෙනි විදිහේ විද්‍යුත් ගාමක බල ප්‍රභව. ආයතන දෙනවනේ විද්‍යුත් ගාමක බල ප්‍රභව. හරි හරි. ඒක තමයි කරන්නේ. විද්‍යුත් ගාමක බල ප්‍රභව විදිහට තියෙන්නේ මොනවාද? රසායනික කෝෂ. right. එහෙනම් ලියමු විද්‍යුත් ගාමක බල ප්‍රභව කියන දන. සන්නායකයක අග්‍රාතර 12 වෙනි පිටුවේ නේද තියෙන්නේ? ඔව්. සන්නායකයේ අග්‍රාතර විභව අන්තරයක් උපදවා සන්නායකයක අග්‍රාතර විභව අන්තරයක් උපදවා
සන්නායකයක අග්‍ර අතර විභවාන්තරයක් උපදවා එය පවත්වා ගත හැකි උපකරණයක්. එය පවත්වා ගත හැකි උපකරණයක්. විද්‍යුත්ගාමක බල ප්‍රභවයක් ලෙස හැඳින්වේ. විද්‍යුත්ගාමක බල ප්‍රභවයක් ලෙස හැඳින්වේ. විද්‍යුත්ගාමක බල ප්‍රභවයක් ලෙස හැඳින්වේ. උදාහරණ ලියා ගන්න. විද්‍යුත් කෝෂය ඩයිනමෝ. විද්‍යුත් කෝෂය ඩයිනමෝ. එන්න දැන් විද්‍යුත් කෝෂයක ක්‍රියාව කියන තැන එතන යටින් තියෙනවා 13 වෙනි පිටුවේ. එතන යටින් ලියන්න. සාමාන්‍ය සන්නායකයකින් ආරෝපණ ගලන්නේ විභවය වැඩි පැත්තේ සිට අඩු පැත්තටය. විභවයේ වැඩි පැත්තේ සිට අඩු පැත්තටය. ඒකෙන් ලියන්න. නමුත් කෝෂ මීට විරුද්ධ ක්‍රියාවලියක් ඉටු කරනු ලබයි. නමුත් කෝෂ මීට විරුද්ධ ක්‍රියාවලියක් ඉටු කරනු ලබයි. එනම් එය අඩු විභවයකින් ආරෝපණ වැඩි විභවයකට තල්ලු කරනු ලබයි. ඊළඟට මම එන්නේ කෝෂයක විද්‍යුත්ගාමක බලය කියන එක කතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි කෝෂයක් දක්වන්නේ මේ ආකාරයට. මෙන්න මේ දිගින් වැඩි ඉරිකැල්ල ධනාග්‍රේ ලෙසත් දිගින් අඩු ඉරිකැල්ල ඍණාග්‍රේ ලෙසත් සැලකෙනවා. දිගින් වැඩි එක ධන, දිගින් අඩු එක ඍණ. එතකොට කෝෂයක විද්‍යුත්ගාමක බලය අපි දක්වන්නේ හැම විස්සෙම ඍණාග්‍රේ සිට ධනාග්‍රේට. කෝෂයක විද්‍යුත්ගාමක බලය දක්වන්නේ මේ ආකාරයට. ඍණාග්‍රේ සිට ධනාග්‍රේට. මේකෙදි වෙන්නේ මෙන්න මේකයි. මේ කෝෂය ඇතුළත සංවෘත පරිපථයක් තියෙනවා. මෙන්න මේ සංවෘත පරිපථේ
කූලෝම් එකක ආරෝපණයක් ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා රැගෙන යනවා. එකේ එතෙන්දී ඇත්තටම ජනනය වන ශක්ති ප්‍රමාණයට අපි කියනවා කෝෂයේ විද්‍යුත්ගාමක බලය කියලා. ඔයගොල්ලන්ට මතක ඇති සන්නායකයක එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් දක්වා ආරෝපණයක් අරගෙන යනවා ඒක ආරෝපණය. සන්නායකයක එක් ලක්ෂයක සිට තවත් ලක්ෂයක් දක්වා ඒකක ආරෝපණයක් අරගෙන යද්දී අන්නේ දෙකලවර පවතින විද්‍යුත් විභවාන්තරය වෙනසට කිව්වා අපි විභවාන්තරය කියලා. ආරෝපණය ගලන්නේ විභව අන්තරයක් තියෙනවා. එහෙනම් මෙතන තියෙන කූලෝම් එකක ආරෝපණය ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා ගෙන යාමේදී ජනනය වන ශක්ති ප්‍රමාණය කියන්නේ මේ කෝෂයේ අග්‍ර අතර මොකක්ද එනම් මෙන්න මේ කියන විභවාන්තරය. එහෙනම් සරලවම කිව්වොත් විද්‍යුත්ගාමක බලය කියන්නේ මොකක්ද? විභව අන්තරය. විද්‍යුත්ගාමක බලය කියන්නේ විභව අන්තරය. එහෙනම් කෝෂයක විද්‍යුත්ගාමක බලය චුට්ටක් රූප සරණයකින් ඇඳ ගන්න කෝෂයක් මේ විදිහට දාගන්නේ විද්‍යුත්ගාමක බලයේ දිශාව. right ලියමු. ඒකක ආරෝපණයක් ඒකක ආරෝපණයක් ඒකක ආරෝපණයක් කෝෂයේ ඇතුළත් ඒකක ආරෝපණයක් කෝෂය ඇතුළත් සංවෘත විද්‍යුත් පරිපථයක් වටා ආයෙ කිව්වොත් ඒකක ආරෝපණයක් කෝෂය ඇතුළත් සංවෘත විද්‍යුත් පරිපථයක් වටා ගමන් කිරීමේදී ජනනය වන ශක්ති ප්‍රමාණය කෝෂයක විද්‍යුත්ගාමක බලය ලෙස හැඳින්වේ. කෝෂයක විද්‍යුත්ගාමක බලය ලෙස හැඳින්වේ. කෝෂයක විද්‍යුත්ගාමක බලය ලෙස හැඳින්වේ. එහෙනම් ඒකකේ වෙන්නේ මොනවාද? වෝල්ට්. ඒකකේ වෙන්නේ වෝල්ට්. එහෙම නැත්නම් ජූල් කූලෝමීටර්. ඒකට අපි කියනවා වෝල්ට් කියලා. ආයි ජොයින් වෙන්න බෑ කියලා එක්කෙනෙක් දානවා මෙසේජ් එකක්. මොකද කාරණාව?
මේ පෙන්වන්නෙත් නැහැ. මෙහෙන් එන බවක් පෙන්වන්නේ නැහැ හැබැයි ඔයාව. right. එහෙනම් ඔන්න කෝෂයක විද්‍යුත්ගාමක බලය. සාමාන්‍යයෙන් කෝෂයක විද්‍යුත්ගාමක බලය තියෙන්නේ ඍණාග්‍රයේ සිට ධනාග්‍රය දක්වා. එතකොට කෝෂයක් තුළින් ධාරාවක් ගලන්නේ නැත්නම් මෙන්න මේ විද්‍යුත්ගාමක බලය කෝෂයේ දෙකලවර විභවාන්තරයට මොකද වෙන්නේ? සමාන වෙනවා. මේක ඉතාමත්ම වැදගත් වෙනවා. කෝෂයක විද්‍යුත්ගාමක බලය කෝෂයෙන් ධාරාවක් ගනිද්දී අඩු වෙනවා. කෝෂයක විද්‍යුත්ගාමක බලය ධාරාවක් ගනිද්දී අඩු වෙනවා. හැබැයි ධාරාවක් නොගලන විට කෝෂයේ විද්‍යුත්ගාමක බලයෙහි දෙකලවර විභවාන්තරයට මොකද වෙන්නේ? සමාන වෙනවා. මේ ඒකක කියන තැනින් යටින් තියෙනවා රූල් දෙකක් දාලා ලියන්න තරු ලකුණක් දාලා කෝෂයක් තුලින් ධාරාවක් ගලා නොයන විට කෝෂයක් තුලින් ධාරාවක් ගලා නොයන විට කෝෂයක් තුලින් ධාරාවක් ගලා නොයන විට කෝෂයේ අග්‍ර අතර විභවාන්තරය ඒ විද්‍යුත්ගාමක බලයට සමාන වේ. එහි විද්‍යුත්ගාමක බලයට සමාන වේ. දැන් අපි ගත්තොත් එimhe මෙන්න මේ කෝෂේ එක්ක ධාරාව එළියට එන්න පුළුවන්. එහෙම නැත්නම් කෝෂයේ තුලට ධාරාව යන්න පුළුවන්. කෝෂයෙන් එළියට ධාරාව එන්න පුළුවන්, කෝෂයේ තුලට ධාරාව යන්න. මොනවා නමුත් ධාරාව ගැනීමට ප්‍රතිවිරුද්ධව පවතිනවා මේකේ මොකද්ද? ප්‍රතිරෝධය. ඒකට අපි කියනවා අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා. කෝෂයක ධාරාව ගැනීමට එරෙහිව පවතින බාධාව. අපි කියනවා කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. එතකොට මේක අපි දක්වන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. එතකොට කරන්ට් එක එළියට ආවත් එකයි ඇතුළට ආවත් එකයි. මෙන්න මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි දක්වන්නේ ඒක සිම්පල් R කියලා. කෝෂයේ තුලින් ධාරාව එළියට ගියත් ඇතුළට ගියත් අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය දක්වන්න පුළුවන් කෝෂයේ මේ ආකාරයට. මේව ළඟින්ම දාන්න. මෙයාගේ විද්‍යුත්ගාමක බලයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. එහෙම නැත්නම් අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි අඳින්නේ නැහැ මේ විදිහට දානවා. විද්‍යුත්ගාමක බලය මෙන්න ආ. වන්දන දීලා දිනවා. කෝෂයක අඩංගු රසායනික ද්‍රව්‍ය මගින් ඉලෙක්ට්‍රෝඩ වල ස්වභාවය මගින් කෝෂය ඇතුළත සිදුවන ආරෝපණ චලිතයේ යම් ප්‍රතිරෝධයක් දක්වයි. මේ කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ලෙස දක්වයි. අන්න එතන චුට්ටක් ඉඩක් තියෙනවා. අර රූල් ටිකේ නෙමෙයි. අන්න එතන අභ්‍යන්තර ප්‍රතිරෝධය දක්වන ඉඳියන්න ගන්න.
දැන් අපි මතක ඇති ඕගොල්ලන්ට ප්‍රතිරෝධය ගොඩාක් වෙනවට දාපු ප්‍රතිරෝධයනේ කිව්වා සමග ප්‍රතිරෝධය කියලා. මෙතනත් ඒ විදිහමයි යම්කිසි පද්ධතියක කෝෂ ගොඩක් තියෙනවා. ඒ පවතින කෝෂ වලින් කරන කාර්ය කිරීමට සමත් තනි කෝෂයට අපි කියනවා සමක කෝෂය කියලා. එහෙනම් සමක ප්‍රතිරෝධය හෙව්වා වගේ මෙතන වන්න ඕනේ සමක විද්‍යුත්ගාමක බලය සහ සමක අභ්‍යන්තර ප්‍රතිරෝධය. ගන්නකො මෙහෙම තියෙනවා කියන්නේ. මෙහෙම කෝෂයක් තියෙනවා. තව කෝෂයක් මෙහෙම තියෙනවා. තව එකක් මෙහෙම තියෙනවා. තව එකක් මෙහෙම තියෙනවා. මෙයා E1 R1. මෙයා E2 R2. අභ්‍යන්තර ප්‍රතිරෝධය R1 විද්‍යුත්ගාමක බලය E1. අභ්‍යන්තර ප්‍රතිරෝධය R2 E2. ඒ විදිහට මෙයා E3 R3 මෙතන E4 R4. මෙන්න මේ ඔක්කොම වෙනුවට දාන්න පුළුවන් තනි කෝෂය අපි කියනවා සමක කෝෂය කියලා. මේකට කියන්නේ මොකද්ද? සමක කෝෂය. මේ සමක කෝෂයේ විද්‍යුත්කාමක බලය E සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය ගන්නවා R විදියට. හැබැයි අපි අර සාමාන්‍ය ප්‍රතිරෝධ වල සමකය ගත්ත ආකාරයට වඩා වෙනස් ආකාරයක තමයි මෙතන ගන්නේ. මෙතනින් එහාට එනවා V සමානයි IR මොඩිෆයි වෙලා එන සමීකරණය. පොඩ්ඩක් විතර සංකීර්ණතාවයක් තියෙනවා. right. එන්න බලන්න කෝෂ පද්ධතියක සමග විද්‍යුත්ගාමක බලය. නියමේ නම් කෝෂ පද්ධතියක් මගින් ඇතිවන කෝෂ පද්ධතියක් මගින් නැතිවන කෝෂ පද්ධතියක් මගින් නැතිවන විද්‍යුත් ප්‍රතිඵලයම ඇති කළ හැකි කෝෂ පද්ධතියක් මගින් ඇතිවන විද්‍යුත් ප්‍රතිඵලයම ඇති කළ හැකි කෝෂ පද්ධතියක් මගින් ඇතිවන විද්‍යුත් ප්‍රතිඵලයම ඇති කළ හැකි තනි කෝෂය එම කෝෂ පද්ධතියේ සමක කෝෂයේ ලෙස හැඳින්වේ. සමක කෝෂයේ ලෙස හැඳින්වේ. සමක කෝෂයේ ලෙස හැඳින්වේ. එහි විද්‍යුත්ගාමක බලය සමක විද්‍යුත්ගාමක බලය ලෙස හැඳින්වේ. ඒ විද්‍යුත්ගාමක බලය සමග විද්‍යුත්ගාමක බලය ලෙස හැඳින්වේ. right. ඔයගොල්ලන්ට මතක ඇති අපි ප්‍රතිරෝධ සම්බන්ධ කරා මේ ආකාරයට. R1 R2 R3 මේ ආකාරයට සම්බන්ධ කරපුවාම අපි කිව්වා මේකට මොකද්ද? ශ්‍රේණිගත සම්බන්ධයක්. මෙන්න මේ ආකාරයට කෝෂ සම්බන්ධ කරන්න පුළුවන්. එක පෙළට ඉදින විදියට. මෙයා E1 R1. මොකක්ද E1 කියන්නේ? විද්‍යුත්ගාමක බලය. R1 කියන්නේ අභ්‍යන්තර ප්‍රතිරෝධය. මෙයා E2 R2. විද්‍යුත්ගාමක බලය E2යි අභ්‍යන්තර ප්‍රතිරෝධය R2යි. E3 R3. විද්‍යුත්ගාමක බලය E3යි අභ්‍යන්තර ප්‍රතිරෝධය R3යි. E4 R4.
එහෙනම් බලන්න මේ කෝෂ එක පෙළට සම්බන්ධ කරපුවාම මේ කොහොමද සම්බන්ධ වෙලා තින්නේ? ශ්‍රේණිගත. එහෙනම් බලන්න ඊගාව තියෙනවා කෝෂ ප්‍රධාන වශයෙන් පරිපථවල සම්බන්ධ කළ හැකි ප්‍රධාන ආකාර දෙකයි. පළවෙනි එක ශ්‍රේණිගත සම්බන්ධය. පළවෙනි එක ශ්‍රේණිගත සම්බන්ධය. අනිවාර්යයෙන්ම දෙවෙනි එකත් ලියා ගන්නකො සමාන්තරගත සම්බන්ධය කියලා. සමාන්තරගත සම්බන්ධය. දැන් බලන්න කෝෂයක මම කිව්වා විද්‍යුත්ගාමක බලය තියෙන්නේ කොහෙද? ඍණාග්‍රේ සිට ධනාග්‍රේ දක්වා. එහෙනම් අපි කෝෂයක විද්‍යුත්ගාමක බලය හැමතිස්සෙම ලකුණු කරන්න ඕනේ මේ ආකාරයට. ඍණාග්‍රේ සිට ධනාග්‍රේ දක්වා. කෝෂයක විද්‍යුත්ගාමක බලය. බලන්න ශ්‍රේණිගත කෝෂ පද්ධතිය කියලා එතනින් දීලා තියෙන රූප සරණ E1 R1 E2 R2 ඒ විදිහට සහ ලකුණු කරගන්න විද්‍යුත්ගාමක බලයේ දිශාව. එතකොට මෙන්න මේ කෝෂ ටික ඔක්කොම අයින් කරලා දැම්මොත් අපි තනි කෝෂයක් E සහ එයාගේ විද්‍යුත්ගාමක බලය R නම් මෙන්න මේ ඊට අපි කියනවා සමග විද්‍යුත්ගාමක බලය කියලා. මෙයාගේ මේ ආපු අභ්‍යන්තර ප්‍රතිරෝධයට කියනවා සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය කියලා. එහෙමනම් මේ සමග විද්‍යුත්ගාමක බලය E සමාන වෙනවා මේ කෝෂයන්ගේ එක් එක් විද්‍යුත්ගාමක බලවල Vg එකතුවට. එහෙනම් මෙතෙන්දී E1 එකතු කිරීම, E2 එකතු කිරීම, E3 එකතු කිරීම E4. මෙයාගේ විද්‍යුත්ගාමක බලය මෙයාගේ විද්‍යුත්ගාමක බලවල එකතුවට සමානයි. සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය R නම් R සමාන වෙනවා R1 එකතු කිරීම, R2 එකතු කිරීම, R3 එකතු කිරීම R4. එහෙනම් පෙල්ලන්නේ එහා පැත්තේ පිටුව. සමග විද්‍යුත්ගාමක බලය E සමානයි E1 එකතු කිරීම, E2 එකතු කිරීම, E3 එකතු කිරීම E4. සමග විද්‍යුත්ගාමක බලය E සමානයි E1 එකතු කිරීම, E2 එකතු කිරීම, E3 එකතු කිරීම E4. සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය සමානයි R නම් R1 එකතු කිරීම, R2 එකතු කිරීම, R3 එකතු කිරීම R4. මෙන්න මේ විද්‍යුත්ගාමක බලය ලබා ගැනීමේදී අපි අනිවාර්යයෙන්ම ගන්නවන්නේ විද්‍යුත්ගාමක බලවල Vg එකතුව. ඉස්සරහින් පොඩි ඉඩක් තියෙනවා කර ලකුණක් දාලා ලියා ගන්න. මෙහිදී සමග විද්‍යුත්ගාමක බලය වන්නේ මේදී සමග විද්‍යුත්ගාමක බලය වෙන්නේ එක් එක් කෝෂයන්ගේ විද්‍යුත්ගාමක බලයන්ගේ Vg එකතුවයි. එක් එක් කෝෂයන්ගේ විද්‍යුත්ගාමක බලවල Vg එකතුවයි.
අන්ලයින් කරන්න වචනේ VG එකතුව කියන්නේ. right බලමු උදාහරණේ 21 වෙනි ගැටලුව. විද්‍යුත්ගාමක බලයේ E බිඳුව බැගින් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R බිඳුව බැගින් වන සර්ව සම කෝෂය කැපිටල් N සංඛ්‍යාවක් ශ්‍රේණිගත ලෙස සම්බන්ධ කිරීමෙන් ලැබෙන පද්ධතියේ සමග විද්‍යුත්ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය හොයන්න. එහෙනම් මෙන්න මේ ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා. කීයක් තියෙනවද? n සංඛ්‍යාවක් තියෙනවා. එකක විද්‍යුත්ගාමක බලය E නෝට් අභ්‍යන්තර ප්‍රතිරෝධය R නෝට්. එහෙනම් මෙතන T නෝට් R නෝට් යනාදි වශයෙන් තමයි තියෙන්නේ. එහෙනම් සමග විද්‍යුත්ගාමක බලය E කියන එක අපි දන්නවා. E එක එකතු කිරීම E දෙක එකතු කිරීම ওই විදිහට තමයි තියෙන්නේ. එහෙනම් සමග විද්‍යුත්ගාමක බලය E කියන්නේ n ප්‍රමාණයක් තියෙනවා මේවා. එහෙනම් n වාරයක් E බිඳුව. E බිඳුව E බිඳුව E බිඳුව E බිඳුව ඒ જાති n ප්‍රමාණයක් n වාරයක් E බිඳුව. සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය R සමාන වුණා R එක එකතු කිරීම R දෙක එකතු කිරීම R තුන යනාදි වශයෙන්. එහෙනම් සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය R සමාන වෙනවා n වාරයක්. මේ જાති කීයක් තියෙනවද? n වාරයක් R බිඳුව. ඔන්න සමග විද්‍යුත්ගාමක බලය සහ සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය. හදන්න බලන්න 22 වෙනි ගාන. බලන්න ඊගාව ගාන උත්තරයක් ගත්තද කියලා.
මෙයා E1 R1 E2 R2 E3 R3 එහෙනම් මෙතන සමග අභ්‍යන්තර ප්‍රතිරෝධයේ E කියන එක ගත්තොත් එහෙම සමාන වෙනවා E1 එකතු කිරීම E2 එකතු කිරීම E3 සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය R නම් R සමානයි R1 එකතු කිරීම R2 එකතු කිරීම R3 හරි නේද හරිද මොකද කියන්නේ හරිද සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය නම් හරි හැබැයි මෙයා නම් වැරදි ඇයි වැරදුනේ මෙයාගේ විද්‍යුත්ගාමක බලය ඍණ සිට ධන මෙයාගේ විද්‍යුත්ගාමක බලය ඍණ සිට ධන මෙයාගේ විද්‍යුත්ගාමක බලය ඍණ සිට ධන මං කිව්වේ මොකක්ද VGI එකයි ගන්න එහෙනම් සමග විද්‍යුත්ගාමක බලය E නම් E සමාන වෙනවා මේ දෙන්න එකම දිශාවට දෙන්නේ එහෙනම් ඒ දෙන්නගෙන් අඩු වෙන්න ඕනේ මෙයා එහෙනම් E1 අඩු කිරීම E2 එකතු කිරීම E3 අන්න ඒ නිසයි මම කිව්වේ අනිවාර්යෙන් අන්ඩර්ලයින් කරන්න කියලා VG එකතුව කියන්නේ අන්ඩර්ලයින් කරන්න කිව්වේ VG එකතුව කියන්නේ එහෙනම් මේ දිශාවට පවතින විද්‍යුත්ගාමක බල ධන ලෙසත් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ පවතින විද්‍යුත්ගාමක බලය මොකද කරන්නේ ඍණ ලෙසත් සලකනවා එහෙනම් අන්න අරය වැරදි මෙන්න මෙයයි හරි හැබැයි ධාරාව ඇතුළට ගියත් ධාරාව එළියට ආවත් මං කිව්වා අභ්‍යන්තර ප්‍රතිරෝධයේ වෙනසක් වෙන්නේ නැහැ ඒකට දිශාවක් නැහැ ඔන්න වැරදිච්ච අය හදාගන්න right දැන් එනවා B සමාන්තරගත කෝෂ පද්ධතිය සමාන්තරගත කෝෂ පද්ධතිය ඔන්න මෙහෙම දීලා දිනවා කෝෂ තුනක් සාමාන්‍යයෙන් අපිට අපේ සිලබස් එකේ සමාන්තරගත කෝෂ පද්ධතියෙදී මේ කෝෂය අනිත් පැත්තේම හරවපුවා දෙන්නේ නැහැ. ඒක සංකීර්ණයි. ඔක්කොගෙම විද්‍යුත්ගාමක වල දෙන්නේ එකම දිශාව. මේ දිශාව. එහෙනම් මේ කෝෂ තුන සම්බන්ධ කරලා දිනවා මේ වගේ. එහෙනම් මේ තුන් දෙනා වෙනුවට දාන්න පුළුවන් සමග ප්‍රතිරෝධය සමග අභ්‍යන්තර කෝෂය සමග කෝෂය AB අතර දාන ගිහිනම් මෙන්න මේ E සහ සමග කෝෂයේ සහ යාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපි බලන්නයි ලැහැත්ති වෙන්නේ. එහෙනම් මෙතන රූප සරහන සම්පූර්ණ කරගමු. මෙයා E1 R1 මෙයා E2 R2 මෙයා E3 R3 සම්පූර්ණ කරගන්න. මෙතෙන්දී පද්ධතියේ
සමග අභ්‍යන්තර ප්‍රතිරෝධයේ සිම්පල් R එක් එක් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධ වලට පහළ පරිදි සම්බන්ධ වෙනවා. මෙතෙන්දී සම්බන්ධය මේකයි. 1ට R සමග ප්‍රතිරෝධයේ 1ට R සමාන වෙනවා 1ට R 1 එකතු කිරීම 1ට R 2 එකතු කිරීම 1ට R 3. අපි මේක ඔප්පු කිරීමට යන්නේ නැහැ. මතක තියාගන්න වෙනවා. සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය 1ට R සමානයි ලියා ගන්න කොටුව ඇතුලේ 1ට R 1 එකතු කිරීම 1ට R 2 එකතු කිරීම 1ට R 3. එතකොට මෙයාගේ සමග විද්‍යුත්ගාමක බලය ඊනම් සමග විද්‍යුත්ගාමක බලය බෙදෙනවා සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය. සමග විද්‍යුත්ගාමක බලය ඊ බෙදෙනවා සමග අභ්‍යන්තර ප්‍රතිරෝධයෙන්. ඒක සමානයි එක් එක් කෝෂයේ විද්‍යුත්ගාමක බලය බෙදුවා එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R1. මෙයාගේ විද්‍යුත්ගාමක බලය බෙදුවා එයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය R2. මෙයාගේ විද්‍යුත්ගාමක බලය E3 බෙදුවා R3. ඔන්න පද්ධතියේ සමග විද්‍යුත්ගාමක බලය. පද්ධතියේ සමග විද්‍යුත්ගාමක බලය. එමු බලන්න 23 වෙනි ගාන. කොටස් 6ක් තියෙනවා. කෝෂයක විද්‍යුත්ගාමක බලය අර්ථ දක්වන්න. මොකන්ද? කෝෂයේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා සංවෘත පරිපථයක් තුලින් ඒකක ආරෝපණයක් රැගෙන යාමේදී උත්සර්ජනය වන ශක්ති ප්‍රමාණයට තමයි කෝෂයක විද්‍යුත්ගාමක බලය කියලා කියන්නේ. එහෙනම් ලියමු 23 වෙනි ගානේ ගාන හදන්න පොලයක් හොයාගන්න. කෝෂයක විද්‍යුත්ගාමක බලය කියන්නේ කෝෂයේ අඩංගු සංවෘත පරිපථයක ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා ඒකක ආරෝපණයක් රැගෙන යාමේදී උත්සර්ජනය වන ශක්ති ප්‍රමාණයයි. ඊළඟට අහනවා කෝෂ පද්ධතිය සමග විද්‍යුත්ගාමක බලය කියන්නේ මොකක්ද? යම්කිසි කෝෂයක් මගින් දෙනු ලබන විද්‍යුත් ආචරණයම දීමට සමත් වන කෝෂයේ විද්‍යුත්ගාමක බලයට කියනවා සමග විද්‍යුත්ගාමක බලය කියලා. යම්කිසි පරිපථයක වූ කෝෂ පද්ධතිය මගින් දීමට සමත් වන විද්‍යුත් ආචරණයට සමාන ආචරණයක් ලබා දීමට සමත් වන කෝෂයේ විද්‍යුත්ගාමක බලය සමග විද්‍යුත්ගාමක බලය වෙනවා. ලියමු. යම් පරිපථයක වූ
කෝෂ කිහිපය සියල්ලම මගින් කෝෂ සියල්ලම මගින් කෝෂ සියල්ලම මගින් ලබා දෙන විද්‍යුත් ආචරණයට ලබා දෙන විද්‍යුත් ආචරණයට සමාන විද්‍යුත් ආචරණයක් සමාන විද්‍යුත් ආචරණයක් ලබා දිය හැකි කෝෂයේ ලබා දිය හැකි කෝෂයේ විද්‍යුත් ගාමක බලයයි විද්‍යුත් ගාමක බලයයි ඉන්න බලන්න තුන්වෙනි කොටස AB අතර සමග විද්‍යුත් ගාමක බලය සහ සමග ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනයක් ලියන්න. මම ඉස්සෙල්ලත් කිව්වා අනිවාර්යයෙන්ම මේ වගේ අවස්ථාවකදී විද්‍යුත් ගාමක බලයේ දිශාව දක්වා ගන්න ඕනේ. හැමතිස්සෙම විද්‍යුත් ගාමක බලයේ දිශාව තියෙන්නේ ඍණාග්‍රයේ සිට ධනාග්‍රයට. එහෙනම් මෙයාගේ මෙහෙට, මෙයාගේ මෙහාට, මෙයාගේ මෙහාට, මෙයාගේ මෙහාට. එහෙනම් සමග විද්‍යුත් ගාමක බලය නම් E සමාන වෙනවා E1 එකතු කිරීම E2 එකතු කිරීම E3 එකතු කිරීම E4. සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය R නම් R සමානයි R1 එකතු කිරීම R2 එකතු කිරීම R3 එකතු කිරීම R4. ඔන්න සමග විද්‍යුත් ගාමක බලය සහ සමග අභ්‍යන්තර ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශය. right එන්න බලන්න හතරවෙනි එක. පරිපතයක් දීලා තියෙනවා. මෙතන බල්බ් එකක් දාලා තියෙනවා. එක් කෝෂයක විද්‍යුත් ගාමක බලය 1.5යි නම් කෝෂ පද්ධතියේ මුළු විද්‍යුත් ගාමක බලය. එහෙනම් කෝෂයක විද්‍යුත් ගාමක බලයේ දිශාව අපි දක්වන්න ඕනේ. කොහොමද දෙන්නේ? ඍණාග්‍රයේ සිට ධනාග්‍රය. එහෙනම් එකක් 1.5යි. එහෙනම් සමග විද්‍යුත් ගාමක බලය වෙන්නේ එකම දිශාවටයි තියෙන්නේ. එමුණ 1.5 1.5 3යි 4.5යි වෝල්ට්. එමුණ සමග විද්‍යුත් ගාමක බලය එනවා 4.5 වෝල්ට්. බල්බයේ සූත්‍රයේ ප්‍රතිරෝධය ඕම් 6ක් කියනවා. අපෙන් අහනවා
ඒ තුලින් ගලාගෙන යන ධාරාව. දාන්න බලන්න ධාරාව කීයද කියන්නේ? බල්බේ තුලින් ගලාගෙන යන ධාරාව. මම ගන්න එකයි කියේ. මේ පැත්තට යන්නේ ධාරාව I. කීයද බල්බේ තුලින් ගලාගෙන යන ධාරාව? ඉන්දේශම 7.5. ඔව්. එහෙනම් අපි ගන්නවා පරිපථයට v සමානයි අයියා. v වලගේ 4.5. ධාරාවයි r වලගේ 6. එහෙනම් i සමානයි 4.5 බෙදීම 6. 1.5 වනම් 3, 1.5 වනම් 4. 0.7 ඇම්පියර්. හැබැයි මේ ගාන අපි ඔහොම ඇද්දුවට ඔය සරල පූර්ණ පරිපථ කියන ගණන් ඔය විදිහට නෙමෙයි හදන්නේ. විද්‍යුත්ගාමක බලයේ E1 සහ E2 වෙන කෝෂ දෙකක් අභ්‍යන්තර ප්‍රතිරෝධය R1 හා R2 වේ. මෙම කෝෂ දෙක රූපයේ පරිදි සමාන්තරගතව සම්බන්ධ කර ඇත. සම විද්‍යුත්ගාමක බලය හා අභ්‍යන්තර ප්‍රතිරෝධය හා මේව දේලා දෙනවා කෝෂ දෙකක්. මෙතන E1 R1. මෙතන E2 R2. එහෙනම් අපි මෙයාගේ විද්‍යුත්ගාමක බලය මේකටත් මෙයාගේ විද්‍යුත්ගාමක බලය මේකටත් තියෙනවා. එහෙනම් සමක අභ්‍යන්තර ප්‍රතිරෝධය E විද්‍යුත්ගාමක බලය නිසා R ලෙස ගත්තොත් එන්න අපිට ලියන්න පුළුවන් E බෙදීම R සමාන වෙනවා E1 බෙදීම R1 ධන E2 බෙදීම R2. 1 බෙදීම R සමාන වෙනවා 1 බෙදීම R1 ධන 1 බෙදීම R2. එක බෙදීම R1 ධන එක බෙදීම R2. Yes, Niji. Good evening. Yeah. 7 AM, sir. At what time you will start the class, sir? Most of the time tomorrow morning it won't be able to conduct class. So therefore it won't be a problem. Okay, sir. I will inform you later. Okay, sir. But then shall I ensure him to keep the class at 7 AM, sir? Okay, it's okay, it's okay. Okay, sir. Okay. Thank you, sir. Okay. Bye, sir. Bye. Right. එහෙනම් මෙතන විද්‍යුත්ගාමක බලය E බෙදීම R සමානයි E1 බෙදීම R1 ධන E2 බෙදීම R2. මෙන්න මේ ආකාරයට එනවා. right. එහෙනම් සරල පූර්ණ පරිපථ කියන කොටස තියෙන්නේ ඒක ටිකක් ගණන් ටිකක් කීපයක් තියෙනවා. මං ගිය සතියේ කිව්වා අමතර පන්තියක් දාගන්න බලන්නම් කියලා දාගන්න බැරි වුණා. මේ සතියවත් බලමු. මොන හරි ඔය දැන් ඔය කතා කරපු ඉංග්‍රීසි මීඩියම් ළමයි දැන් උදේ පන්ති කරා හවසත් කරා ඒගොල්ලන්ගේ සිලබස් එකේ ටිකක් ඉතුරු වෙලා තියෙනවා ඉංග්‍රීසි මීඩියම් ළමයි. එන්න